නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති තී. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ අය, මූලික කොට සිටින්නා වූ මෙම ධර්මානුශාසනාව කෙරෙහි අවධානය යොමු කළා වූ සදහැවර පින්වතුනි, අනුග්‍රහක බවතුන් මාතෘකාවක් සපයමින් කර්මය හා කර්මඵලයත් මරණය සහ මතුභවය සකස් වන ආකාරයත් පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඔය ඉතින් මතුභවය කොහොමත් සකස් වෙනවා, මේක යහන්නේ සකස් කරගන්න ආකාර, වෙනස් කරගන්න පුළුවන් ආකාරයක්. කර්මය හා ඵලය, කර්මය හා කර්මපතේ කියලා එකකුත් තියෙනවා. කර්මය හා කර්මඵලය කියන්නේ මම හිතන්නේ කර්මය හා බැඳුණු විපාකය කියන එක වෙන්නේ නැති. මේවා ආශ්‍රයෙන් ධර්ම කරුණු ටිකක් විග්‍රහ කරන්න කල්පනා කරන්නේ. ඒක નિયમિત සූත්‍රයක් ගත්තොත් ඒ සීමාව තුළ යනවා. නමුත් ඊට වඩා මේ මරණය සහ මතුභවය සකස් වෙන ආකාරය පිළිබඳව දන්න දේවල් සහ අත්දැකීම් තුළින් පැහැදිලි කරන්න පුළුවන්කමක් තිබෙනවා. මිනිසා මව්පියන්ගේ උදව්වෙන් මෙලොවට එන කෙනෙක්. ඊට එහා දෙයක් නොපෙනෙන අය මව්පියන් විසින් දරුවෝ හදනවා කියලාම තමයි කියන්නේ. නමුත් ඒ දරුවන්ගේ මවට පියාට අයිති නැති රූප ලක්ෂණ, ඔහුට අනන්‍ය හැකියාවල් කොහෙන්ද ආවේ කියලා හෙව්වොත් එහෙම රූප ලක්ෂණ මව්පියන්ගෙන් එන්න පුළුවනි, පාරම්පරික ලක්ෂණ එන්න පුළුවනි, තවත් නැති ලක්ෂණත් තිබෙනවා. මෑතදී අපට හමු වී තිබෙනවා පූර්වළමාවිය සංවර්ධනයේදී චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කරන දරුවෙක්. උගන්නලා නැහැ ගෙදරවත්. ගෙදර එහෙම පසුබිමකුත් නැහැ. ඇමරිකාවේ හටගන්න ටෝනේඩෝ ගැන කියන්නත් දන්නවා. ටෝනේඩෝ කියන වචනේ අපිවත් දැනගත්තේ අවුරුදු 30 40ක් 50ක් ගියාට පස්සේ. ඒ කොහෙන්ද එතකොට? දෙන පොත් හේරම ටික කියවනවා. චතුර ලෙස ගුරුතුමිය සමග ඉංග්‍රීසියෙන් කතා කරන්න දන්නවා දැනටම. අම්මා ගාවත් නැත්නම් තාත්තා ගාවත් නැත්නම් ඒවා මොනවද පෙන්වන්නේ? ඒ නිසා මව් කුසක අම්මයි තාත්තයි නිසා තනියෙන් හැදෙන්නේ නැහැ. එතෙන්නට සම්බන්ධ වෙනවා. තුන්වැන්නාගේ පැමිණීම කියන වචනේ පාවිච්චි කරනවා. ආත්මයක් කෙනෙක් එනවා නෙවෙයි, කිසියම් කර්ම ශක්තිය සහිත අතීත සිත්පිලි පරම්පරාවක් නැත්නම් සිහින ලෝකයක්. ඒ ලෝකේ තිබෙන්නා වූ අපට පේන හීන ලෝකයේ වගේ ලෝකයක්. ඒකමයි ඇත්තත්. ඒකේ යන ගමන් බිමන් කරන කියන කාරණාවලට අනුව තමයි කයක් නිර්මාණය වෙන්නේ. උපන් ලබ කැලල් හෝ තවත් යම් යම් දේවල් තියෙනවා නම් ඒවත් අතීත ජීවිතයේ හේතු වල ඵලය. කෙනෙකුට එහෙම තියෙන්නත් කෙනෙකුට නොතියෙන්නත් කාරණා නැහැනේ. මිනිසා තථාගතයන් වහන්සේ ගැන්වීම තුළ ජීවිතය මරණයෙන් උපතින් ආරම්භ වී මරණයෙන් නිමා වෙන එක ජීවිතයක් වශයෙන් උගන්වන්නේ නැහැ. අති දීර්ඝ සංසාර ගමනක පව්පින් කර්ම විපාක අනුව විවිධ ජාතිවල, ආගම්වල, කුලවල, ස්ත්‍රී පුරුෂ භාවවල, සත්වනිකායවල ඕපපාතිකව ඉවදෙමින්නා ගමනක් වශයෙන් තමයි අපට පෙනුන්නේ නැති වුණාට තථාගතවරු සර්වඥාණයෙන් දැකලා දේශනා කරලා තිබෙන්නේ.
ඒ අනුව මේ ජීවිතය කියලා කියන්නෙත් ඔබට ඔබේ පෙර ජීවිතයක කළා වූ අකුසල කර්මයක හෝ කුසල කර්මයක විපාක. අංග විකල වෙලා මන්ද බුද්ධ වෙලා දුප්පත් වෙලා විරූප වෙලා ඉන්නවා නම් ඒ අකුසල කර්මයක විපාක. මව්පියන්ගේ අඩුපාඩු හැරුණ විට එහෙම නැත්නම් මව්පියන්ට වඩා රූමත් වෙලා බුද්ධිමත් වෙලා නැත්නම් තවත් සම්පත් හිමි වෙලා තිබෙනවා නම් ඒ කර්මයක විපාක. කර්මය හා කර්මඵලය කියන වචනයට යන්නයි මම යන්නේ. කර්මය ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්ත ආකාරයට ඉගෙන ගන්න නම් එපා. කර්මය කියන එකට කරුමය කියලා පාවිච්චි කරන්නත් එපා. මොකද මේ අපේ කලක් තිස්සේ භාවිතා වුණා වූ මානසිකත්වය තුළ දුක් විපාක දෙන ක්‍රියාකාරකමට කර්මය කියන්න පුරුදු වෙලා ඉන්නවා. මොකක් හරි ලෙඩක් අසනීපයක් බාධාවක් සිදු වුණාම పూర్වේ කර්මික විපාක කියන්න කල්පනා කරනවා. නමුත් මම අහලා තියෙනවා ප්‍රශ්නයක්. ලෝසක හිමියන් රහත් බව ලැබුවා. ඒ ප්‍රඥාවේ විපාකය. ලෝසක හිමියන් රහතන් වහන්සේ වෙලා දානෙ ගිහින් බඩගින්නේ ඉන්නවා කියන හැවිදි. ඒ අනුන්ගේ අනුන්ට දීපු දාන පාත්‍රයක් ගින්නට දාලා පුච්චපේකේ විපාකය. සීල හිමියන් රහත් බව ලැබුවා. සීල හිමියන් ප්‍රඥාවෙන් ඒක ලබා ගත්තේ. සීල හිමියන් යන තැන තමන් වහන්සේට සහ අනිත් අයටත් එක්කලා සිව්පස්සේ ගොඩ වෙන්න හම්බ වෙනවා. අතීත කතා දෙකක් තියෙනවා. කෝක හරි එකක් අවශ්‍ය තැනට අවශ්‍ය දෙයක් අංග සම්පූර්ණ දානයක් බවට පත්වීමට අවශ්‍ය කිරිපැණි අඩුවක් විශාල මුදලක් දීලා ගන්න හදනකොට නොමිලේ පරිත්‍යාග කිරීම කියලා. එහෙමත් නැත්නම් පැටව ටිකක් බිහි කරලා බඩගින්නේ මරණයටපත් වෙන්න හිටිය අම්මෙකුට සහ දරුවෝ ටිකකට සුනක පවුලේ තමන්ගේ ආහාර ටික දීලා නිකන් ආහාර ටික නෙමෙයි වළඳපු ආහාර ටික දීලා ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම කියලා පෙන්වලා තිබෙනවා. ඉතින් ඒ නිසා මම දකින්නේ කර්ම විපාක කියන වචනේ කර්මය හා ඵලය කියන එක අර දසවස්තුක සම්මාදිට්ඨිය තුළ කර්මඵල විපාක විශ්වාසය කියන එක බලාපොරොත්තු වෙනවද දන්නෙත් නැහැ මේකේ. මම පැහැදිලි කරන්නේ සංසාරේම කර්ම විපාක. එතකොට මේක මෙතනින් පටන් ගන්න ඕන. වෙනත් තැනකින් පටන් ගත්තට තේරෙන්නේ නැහැ. මිනිසාට ජීවිතයක් ලබා දී තිබෙනවා. ඔහු ලෝකෙත් සමග ඇලෙන්න ගැටෙන්න ගිහින් චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලුටු කරගන්නවා. අනතුරු ඔහුගේ කය වචන ආත්මාර්ථකාමීව මෙහෙවනවා. එවිට ඔහුට චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පෝෂණය වෙන පදුට්ඨ චිත්තයක් දුෂ්ට සිතක් හට ගන්නවා. එතකොට ඔහු කර්ම කරන්නේ කයෙන් වචනෙන් උනාට මූලික වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ. ඒවත් කර්ම. නමුත් ඒකට කියන්නේ කන්නම් කන්න විපාකම් පාප කර්මයට හම්බ වෙන්නේ දුක් විපාක. පෙර ධර්ම දේශනාවේ සඳහන් කළා අපි මනසාචේ පදුට්ඨේන තතෝනම් දුක්ඛ වන්නේති කියලා. දුෂ්ට මනස මුල් වුණොත් ඒකට විපාකයේ දුක හම්බ වෙනවායි කියන්නේ. නමුත් එපමණක් නෙමෙයි කර්ම කියන්නේ. මනසාචේ පසන්නේන තතෝනම් සුඛමන් වේති. ඊට මෙහා පැත්තේ ලෝභ දේශ මොහ නොතිය කටයුතු කරන කොටත් තවත් කර්ම වර්ගයක් තිබෙනවා සඳහන් කරනවා පුණ්‍ය කර්ම කියලා. ඒකටත් මිනිසුන් අතර ආයු වර්ණ සැබ්බල දෙවියන් අතර ආයු වර්ණ සැබ්බල පුණ්‍ය කර්මයේ විපාක. ඒත් කර්මය ඵලය. මේ අර්ථයේ තව එහාට කර්මයක් හදා ගන්නවා ධාන කර්ම කියලා. රූපාචර රූපාචර කියලා. ඒත් මිනිසා. එතකොට ඒකේ විපාකය රූපාචර රූපාචර බඹතලවල. මෙසේ මිනිසා විසින් කරන කර්ම වර්ග තුනකට මෙලොව වශයෙන් ලැබෙන විපාකය ප්‍රවෘත්ති විපාකය පරලොව වශයෙන් ලැබෙන එක ප්‍රතිසන්දි විපාකය. එතකොට කර්මය මිනිසා රැස් කරයි ඵලය පරලෝදී අදාළ පදුට්ඨ චිත්තයෙන් ප්‍රසන්න චිත්තයෙන් විපාකයේ විඳී. බැලුවම
කර්ම කරන්නෙකුත් නැහැ විපාක විඳින්නෙකුත් නැහැ. නමුත් කර්මයක විපාකයකුත් තියෙනවා. කිරීමේදී චේතනාව අනුව ඒ කර්ම රැස්වීම සිදු වෙනවා. විඳීමේදී ඔහුට ඒක මමත්වෙන් ගන්න නිසා දුක් විපාකේ මටම එනවායි කියලා විඳින්න වෙනවා. අපට අහන්න ලැබුණ දකින්න ලැබුණ අනුශාසනා ලැබුණ බුදු සමය තුළ මේක මේ විදිහට විග්‍රහ කරන්නේ නැහැ. පව්කම් කළොත් දුක් විපාක යනවා, පින්කම් කළොත් සැප හම්බ වෙනවා. එහෙනම් පව් කරන්න එපා පින් කරන්න කියලා එතනින් එහා පැත්තට ගැඹුරු සමයක් බුදු සමයක් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. තාමත් නැහැ සමහර විට බොහෝ දෙනාට. ඒ කියන්නේ මම කියන්නේ පින්කමට එහා බුදුදහමක් සමහරුන්ට නැහැ. කර්ම රැස් කිරීමට එහා බුදුදහමක් සමහරුන්ට නැහැ. ත්‍රිපිටකයේ තියෙන කර්මක්ෂය කිරීම ඒක අනාගත බුදුරහමගේ ශාසනයට කල් දාපු එකක්. මෙදා වළංගු කරන්න බෑ කියලා තමයි හිතන්නේ. මේ විග්‍රහ කරන්නේ කොමක්ද? කර්මය කියන කාරණාව. එතකොට ඒකේ ඵලය කියන එක අපි ගන්න ඕන විපාකයක් කියලා. ඒක ඉහාත්ම වශයෙන් කියලා කියනවා. මේ ජීවිතේදීම. එහෙම යම් ආකාරයකට ප්‍රවෘත්ති විපාකක් තිබෙනවා. පරපතල ඒවට ප්‍රතිසන්දි විපාකක් තිබෙනවා. නමුත් කර්ම සියල්ල විපාක විඳීමෙන් ගෙවිලා ඉවර වෙනවා. දේවදත්ත බුදුන් මරන්න හදලයි සංඝ බේදය කරලා විපාක විඳිනවා. නමුත් විපාක විඳිනකොට ගෙවෙනවා. එතකොට පාප කර්මත් දේවදත්තටත් බුදුන් වහන්සේගේ සසුනේ නැතත් ආපහු බුදු වෙන්න පුළුවන්කමක් තියෙන විපාක ගෙවලා මෙහෙ එන නිසා. එනම් පුණ්‍ය විපාකත් විපාක විඳපුවම ගෙවෙනවා. පව් විපාක කරලා ආශේෂ සෙසු පුංචි විපාකයට තමයි මෙහෙ එන්නේ. පින් විපාක වරුණාම මෙහෙට එන්න වෙන්නේ පින් විපාක ඉවර වුණ නිසා. ධානයෙන් මෙහෙ එන්න වෙන්නේ ධාන ලැබුවාට ධාන විපාක ඉවර වෙන නිසා. අර ඒ තැන්වල සාමාන්‍යයෙන් කුලියට හිටපුවාම හොටෙල් එකට කුලිය ගෙවන්න ඕන වගේ මේ විපාක ගෙවනවා. ගෙවිලා ඉවර වෙනවා. ඒ නිසා කර්ම රැස් කරලා සදාකාලිකව ඉන්න තැනකුත් නැහැ. විපාකයේ සැප හෝ දුක් උපේක්ෂා වශයෙන් ගෙවෙන එක සැප කැමති කෙනාට නම් කරදරයක් වශයෙන් පේන්න පුළුවෙනි. නමුත් දුක් විපාකයේ ගෙවෙන එක හොඳයි නිතනින් එන්න. සැප විපාක ගෙවෙන එකත් හොඳයි. මන්දයත් එහෙන් සතර දුකින් මිදෙන්න පාරක් නැහැ. මෙහෙදින් එක් රැස් කරගත් එකට විපාකය තමයි ඒ විඳින්නේ. විඳලා ඉවර කරලා ආයෙ මෙහෙ ඇවිත් ආයෙත් කර්ම රැස් කරනවා වෙනකොට මේ කර්ම රැස් කරමින් සතර ඇවිදින එක නිදහස් වෙන පාවතක් මාවතක් බුදු සමයේ තිබෙනවා. ඒ කුමක්ද කියලා හොයාගන්නයි ඕන. සා ඒකාර්ථයකට ඔය ගත්තේ කර්මඵල විපාක විශ්වාසය කියන වචනේ ගත්තාම ඒක තව ටිකක් දසවස්තුක සම්මාදිට්ඨිය කියන එකේ තියෙන එක. ඒක කරන ක්‍රියාකාරකමක් තුළ විපාකයක් හිමි වෙන බැවින් අයහපත් කර්ම වලින් වැළකීම දසවස්තුක සම්මාදිට්ඨිය. යාන් එතකොට ලෝභ දේශ මොහ පාවිච්චි කරන්න බෑ. දුක් විපාක හේන බැවින් සැප විපාක සඳහා ක්‍රියාකාරකම් කරනවා. පෘථග්ජන මට්ටමින්. නමුත් ඒක කර්ම මාර්ගයේ හොඳ එක. ඒක ධර්මයේ නොතේරෙන පෘථග්ජනයන් සඳහා නිර්දේශිත යෝජිත පව්මගට වඩා හොඳ එකක්. නමුත් තේරුම් ගන්න ඕනේ එහි විපාකයක් වශයෙන් එහෙම දුකින් මිදීම සිදු වෙන්නේ නැහැ. ඒකට හම්බ වෙන්නේ සංසාරයේ සැප විපාක. එතකොට නිවීම කියන්නේ පාප කර්මයේ හෝ පුණ්‍ය කර්මයේ ධාන කර්මයේ විපාකයක් නෙවෙයි. ඒ නිසා ඒ කර්ම වලට ලැබෙන විපාකයක් නැහැ. මේ නිවීම කියන්නේ එහෙම විපාකයක් නෙවෙයි. ඒකත් කර්ම විපාකයක්. නමුත් ඒකට කියන්නේ කන්නං කන්න විපාකං තස්ස පහනායා චේතනා සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනායා චේතනා කන සුක්ඛං කන සුක්ඛ විපාකං තස්ස පහනායා චේතනා. අර විපාක විඳින්න තියෙන හේතු ප්‍රහාණය කිරීමේ චේතනාවක්. එතකොට විපාකයක් අනාගතේට නැතුව යන්නේ. මම දකින්නේ බුදුන් වහන්සේ විවෘත කළා වූ මාර්ගය ඒක කියලා. නමුත් බහුතරයකට ඒ සඳහා ළඟා වෙන්න හැකියාවක් නැහැ, තේරුම් ගන්න හැකියාවක් නැහැ, තේරුම් කර දීමක් නැහැ. සතරේ ඇලුන පුද්ගලයාට සතරෙන් මිදෙන්න ඕනකමක් නැහැ. ඔවුන් හිතනවා සතරේ සැප තියනවායි කියලා.
දුක් විපාක තිබුණාට සැප විපාක උන්ට පේනවා තියෙනවායි කියලා. අන්න එහෙම මිදෙන්න ඕනකමක් නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ විදිහට තේරුම් ගන්න ඒතැන් තියෙනවා එනවා කියලා නෙමෙයි ගන්න ඕන මෙතනදී රැස් කරන්නා වූ කර්මයන්ට අනුව තුන් භවයේ තීරණය වෙනවා තුන් භවෙම විපාක එහෙන් යන්න තැනක් නැහැ ගෙවලා ආපහු මෙහෙ එන්න ඕන. මම ඉතින් ඔකට කියන්නේ පුණ්‍ය විපාකේ නම් හම්බ කරන සල්ලි ටිකක් සාක්කුවේ දාගෙන හෝටලෙට ගියා දැන් ඉතින් රජසේව විඳින්න පුළුවන් හෝටලේ තියෙන ඉහළම සැප. හැබැයි කැපෙනවා මුදල. බැංකුවේ නැති නිසා පඩියෙන් මුදලින් කැපෙනවා. අන්තිමට කාලා බීලා ඉවරනකොට මුදලත් ඉවරයි දැන් වෙන ආදායමකුත් නැහැ. හෝටලෙන් එළියට දානවා. මොකද නිකන් ණයට කන්න දෙන්නේ නැහනේ. අර ගරු සැලකිලි මොකක්වත් නැහැ එළියට දානවා. අන්න ඒ වගේ කර්ම ඉවර වෙනකොට චුත වෙන්න වෙනවා. අපායනොත් චුත වෙනවා, දිව්‍ය ලෝකෙනොත් චුත වෙනවා, බ්‍රහ්ම ලෝකෙනොත් චුත වෙනවා. නිස්කාරණේ බුද්ධෝත්පාදයක සදහම් හමුවේ මේ දුකෙන් මිදෙන්න තියෙන මඟ සසර දික් කරගන්න මගක් විතරක් බවට පත් කරගන්නවා. මොකද එහෙන් කෙලවර වෙනවද නැහනේ. ගමන කෙලවර වෙන දිහක් නැහැ. විපාක විඳලා මෙහෙන්න වෙනවා. එහෙමයි අපට ඔබ බලාපොරොත්තු වුණ ආකාරයට කර්මය කියන පදයට පුණ්‍ය කර්මය, අපුණ්‍ය කර්මය, ධාන කර්මය කියලා තුනම කියලා දෙන්න පුළුවන් කමක් තිබෙන්නේ. නමුත් එතන මම ගත්ත ගාථාවේ දෙකක් තියෙනවා. ඒක සාමාන්‍ය සමාජයට හරි. පළවෙනි එක අර මනෝහුබ්බංගමා ගාථාපද දෙකේ වගේම නතං කම්මං කතං සාදු. යං කත්ත අනුතප්පති. යමක් කරලා පස්සේ දුක් වෙන්න වෙනවා නම් අන්න කර්මයයි දුක් වෙන්න වෙන එක විපාකේ ඵලයයි. ඒකට දුක් ඵලයක් ලබන්නා වූ ඒවා නොකර යුතුයි නතං කම්මං. පස්සේ කාලෙක මතක් වුණාම අස්සුමුකෝ රෝදං අඳුළු පිරි දෙන තුනතු අඬන්න වැළපෙන්න සිද්ධ වෙනවා. ඒවා නොකල යුතුයි කියලා මේක පෙන්ලා තිබෙනවා. එදා ඒ දේශනා කරපු අයට අපටත් වර්තමානයටත් අදාළයි. නමුත් ඒකේ පෙන්වන තංච කම්මං කතං සාදු. කළාට කමක් නැහැ මෙන්න මේවා. මොනවද? යමක් කොට නානු තප්පති. පස්සේ දුක් වෙන්න සිදු වෙන්නේ නැත්නම්. මතක් කරනකොට සතුට වෙන්න පුළුවන්. යත්ත පතීතෝ සුමනෝ විපාකේ විපාකයක් නම් ඒක කළාට කමක් නැහැ. මේත් පෙන්වන්නේ කර්ම විපාක සීමාව තුළ. මෙසේ ඕනෑම රටක ඕනෑම ජාතියක ඕනෑම ආගමක ඉපදිලා අඩු වැඩි වශයෙන් මේ පාප සහ පුණ්‍ය කර්ම වෙනත් නම් වලින් පාවිච්චි කරાવી සමාජය කරලා සසරට ඇලිලා ඒවා විපාකාරයක් වශයෙන් රටින් රටට ආගමෙන් ආගමට ජාතියෙන් ජාතියට එහෙම මාරු වෙවි අදාළ විපාකය වඩා සුදුසු තැනක විඳින්නට ස්වයංක්‍රීයවම මුණ ගැහෙනවා. එසේ පසු කරා ගමන් මඟ කොතරම්ද කියන්න බැහැ. පෙර ජීවිතවල ඔබට සම්බන්ධ ලින්ගතව හිටියා වූ මව්පිය සහෝදර සහෝදරියන් ලින්ගතුකමින් මිය ගියා නම් අද සියලු දෙනා හමු වෙන්නේ නැහැ. නමුත් යම් යම් ලින්ගතුකම් යම් යම් විරුද්ධවාදිකම් අහේතුකව හට ගන්නවා නම් ඒකට අතීතයකුත් තියෙනවා කියලා තේරුම් ගන්න. මේ මෙදා ජීවිතේ හේතුවක් නැතුව. ඔය විදිහට සාමාන්‍ය සමාජයේ නම් අපින් ඉල්ලන්නේ කර්ම විපාක ඵලය පිළිබඳව නම් ඔබ යහපත් ඵලයක් බලාපොරොත්තු වෙනවා නම් දස කුසලයෙන් වෙන් වෙලා නැත්නම් ප්‍රාණඝාත ආදී වලින් වෙන් වෙලා කරන ක්‍රියාකාරකමක් Tamanගේ අනුන්ගේ රටේ ජාතිය සමාජයේ යහපත පිණිස යොදන්න කියලා තියෙනවා. මේකකින් තවත් විස්තර තිබෙනවා මේ මොහොතේ ගන්න නැතුව තව තැනකදී පැහැදිලි කරමු. තම තමන් රුචි පරිදි කියලාත් ඕකට තිබෙනවා. අහිංසක මිනිස්සුගේ රුචිකත්වය එකක්, උගතගේ රුචිකත්වය එකක්, මගේ රුචිකත්වය තව එකක්. මාගේ පැත්තෙන් බලලා අනිත් විවේචන කළා හරියන්නේ නැහැ. ඔවුන්ගේ පැත්තෙන් බලලා අපි වැරදි කියලා හරියන්නේත් නැහැ. තම තමන්ට තෘප්තිමත් වෙන්න පුළුවන් කාරණා වෙනස් වෙනවා. තමන්ගේ අවබෝධයේ තරමට. ඒ නිසා ඒක රුචි පරිදි කියන වචනෙට තවත් තැනක හොයාගන්න බලමු අපි. ඊළඟට මරණය සහ මතුභාවයේ සකස් වෙන ආකාරයත් හොයන්න වෙනවා. දැන් මෙතනදී ඔබ දකින්නේ ජීවිතේ පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙලා අවසානයේ මැරෙනවා.
හුස්ම ටික යනවා කියන විතරයි දන්නේ. එහෙම බලලා ඔක හොයා ගන්න බෑ. මේ මරණය දැනුත් සිදු වෙනවා කියලා ඉගෙන ගන්න. එතකොට තථාගතයන් වහන්සේ වදාරන්නේ සිතට හටගන්න සිතුවිල්ලක් පාසා සිතක් පාසා සිතුවිල්ලක් නෙවෙයි සිතක් පාසා හට ගැනීම සහ මරණය සිදු වෙනවා. අතර පෙනෙන්නේ නැත්තේ මේ විදුලිය දැල්වෙනකොට විදුලිය ඇවිදින් දැවෙනවා අලුතෙන් ආයෙනවා වෙන්නේ. නමුත් අතර පෙනෙන්නේ නැත්තේ එක දිගටම සැපෙන සහ දැවෙන නිසා. තියනවා වගේ පේන්නේ. ඒ වගේ ජීවිතයක් තියනවා වගේ පෙනෙන්නේ සිතුවිලි වල ඉපදීම නැසීමේ වේගය අල්ලන්න බැරි නිසා. නමුත් ඔබ තුලින් දකින්න කලක සතුට කලක දුක කනගාටුව වෙන වෙලාවක තරහව මේවා එනවා. කොයි වද රැඳුනේ? ආපු සැනින් යන්න ඕන. අල්ලන් හිටියත් පස්සේ යන්න ඕන. ඒ විදිහට කයෙන් එක පුද්ගලෙක් හිටියාට සිතින් සියලු උපදින සිතුවිලි පද්දරෙන් උපදින සියලු සිතුවිලි වලටම අහිමීමක් තියෙනවා. නමුත් මතු බව සකස් වෙන ආකාරය හොයාගන්න වෙනවා. අපි පෙර භවය ගත්තට මේ භවයෙන් එක හොයාගනිමු අපි. දැන් මෙසේ මේ ලෝකෙත් එක්කලා සම්බන්ධතා පවත්වන්නට යාමේදී රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ හතුරා මිතුරා වශයෙන් හඳුනා ගන්නවා. ආපහු ඔබට හැකියාවක් ලැබෙනවා මේවා පස්දුරට නොගැටි මතක් කරගන්න පුළුවන් තවත් ద్వාරයක් ඔබේ සකස් වෙනවා. මනෝද්වාරය. මනස. ඒකට බාහිර දේවල් ඕන නැහැ නිකන් කල්පනා කරන්න පුළුවනි. හීනෙන් නම් මේ ලෝකේ ඔක්කොම බලන්න පුළුවනි ඔබට කැමති පරිදි. දැන් ඔබ මව සහ දුව වශයෙන් එක ඇඳක නිදාගෙන ඉන්නවා කියන්නේ ඔබ බාහිර ලෝකේ ජීවත් වුණේ එකම ගෙදරක වටපිටාවක. දැන් දෙදෙනාට පේනකොට හීන සමානද? එකම හීනයක් පේනවද? නැහැ. ඒ තමන්ගේ ලෝකයයි. ඒක සිහිනයක් වශයෙන් දකින්න බෑ. ඒකේ මේ තියෙන සැප දුක් සියල්ල එහෙමම තියෙනවා. ඒකේ ඔබත් ඉන්නවා. ඔබට කයක් නෑ ඒකේ හැබැයි. ඔබට දැනෙනවා විතරයි. නමුත් ගමන් බිමන් යෑම දුක් වීම සතුට වීම ආදී ඔබ කරන කාරණා සියල්ල ඒකෙත් කෙරෙනවා. මෙහෙට වඩා කිසි වෙනසක් නැහැ. මෙහි තව රට ජාති ආගම සහ මාතෘත්වයේ පීතෘත්වය නිසා ඔබ පාලනය වෙනවා. අහවල්ලු ඉන්නවා මම මේ වගේ කෙනෙක් කියලා කරන්න හොඳ නැහැ කියලා. ඔබේ ආසාවන් එළියට දාන්න නැතුව යටපත් කරගන්නවා. නමුත් මම දකින්නේ සිහින ලෝකයේ අර අතරමං හන්දි සහිත දිගූ පාරක් වගේ සීමාවක් නැති. එක පාරකින් එනවා ඊළඟ පාරට හැරිලා යනවා. තව පාරයක තව පැත්තට හැරෙනවා. හමු වෙන පාරක් ඔස්සේ හැරි යනවා වගේ. ඒකට පාලනයක් නැහැ. එන පැත්තට ඊළඟ සිතුවිලි ඔස්සේ යනවා. බලන්න හීන එහෙම නෙවෙයිද වෙන්නේ කියලා. දැන් ඒ ලෝකේ ඇත්තටම තියෙන දෙයක්ද? නැත්නම් ඔබට අනුරූපව හදාගත් එකක්ද? දැන් මෙහෙම තමයි බාහිර ලෝකේ ජීවත් වෙලා ඇස් පියාගෙන නින්දට යන්නේ. නින්දට ගියාපම මේ ඉර මේ හඳ මොකක්වත් මේ ආහාර මොකුත් තෝර නැහැ. සියල්ල ඒකේ තියෙනවා. ආහාරත් ගන්නවා, සතුටුත් වෙනවා, දුකුත් වෙනවා. ඔය සියල්ල බාහිර නැතුව සිතුවිලි වලින් කරන්න පුළුවන්. දැන් නින්දට යනවා කියන්නේ මේ හදාගත්ත ලෝකෙට වැටෙනවා. ඒකේ දුක සැප විඳින්න බාහිරින් කිසිම බලපෑමක් ඕන නැහැ. ඒ සිතුවිල්ල පහළ වෙන්න අවශ්‍ය ශක්තියක් ඔබේ සිරුරේ පහළ වෙන නිසා ඒ ශක්තිය අල්ලාගෙන පහළ වෙනවා. ඒ නිසා ඒ සිතුවිලි මගින් ඔබේ කය නඩත්තු වෙනවා. නමුත් ශරීරයේ ශක්තිය අහිමි වුණ දවසට අර සිතුවිලි ලෝකේ අතහැරෙන්නේ නැහැ. ඒකට ශරීරයක්ම ඕනෙත් නැහැ. ශරීරයක් තිබුණොත් මව කුසක ප්‍රතිසන්දි ගන්නවා කියනවා. ශරීරයක් නැත්නම් ඕපවාතික වෙනවයි කියලා කියනවා. අධ්‍යාත්මික ආයතන හයක් සහිත ලෝකයක් තිබෙන නිසා නේද ඔබට පරලෝක ගමනක් තිබෙන්නේ. මෙලෝ වශයෙන් වැරදි දේවල් කරලා ඔබට දුක් සහිත ලෝකයක් හදාගත්තොත් ඒක ඒ ලෝකේ දුක් තියනවා නේද නින්දෙදි. මෙහිදී ගහ බැන ගන්නවා නම් කපා කොටා ගන්නවා නම් සිහින ලෝකයේ සුන්දර වෙන්න බෑ.
මේ ලෝකේ ඔබ මානව හිතවාදී වෙනවා නම් හැම මොහොතකම කාලය ධනය ශ්‍රමය පරහිතකාමී යොදන්න. ඒ අනුව සකස් වෙන ඔබේ සිහින ලෝකයක් වදයක් වෙන්නේ නැහැ. සතුටක් වෙනවා. මේ විදිහට මම දකින්නේ පස් දොරෙන් මේ ලෝකෙට එනවා නිින්දෙන් තව පරලෝකයට යනවා. සදහටම ගිහින් නෑ ආපහු මෙහෙ එන්න පුළුවන් මොකද කයේ ශක්තිය පිරිහි නැති බැවින් කයෙන් සිත ඉවත් වෙවි නැති බැවින්. මෙහෙම වයෝවෘද්ධ භාවයටපත් වෙනකොට තමන්ට අදාළ ලෝකයේ තියෙනවා යන්න. අන්න කෙනෙක් එකපාරට මැරෙන්නේ නැහැ. පස්දොර අඩපණ වෙලා මනෝද්වාරයට වැටෙන්නේ. මනෝද්වාරයක සිතුවිලි වලින් තමයි යන්නේ. මෙන්න මෙතන බාහිර වශයෙන් යහපත් චරිතයක් වශයෙන් ජීවත් වුණාට තමන් සන්තක දේවල් පිළිබඳ දැඩිසේ ඇලීමකින් ගැටීමකින් තිබෙනවා නම් දාලා යන්න බැරිකමක් ආදී වශයෙන් නැත්නම් හදපු නැති හිතක් නම් මේ අයිතිස් කරන සම්භාරයන් දාලා යන්න හිතෙනකොට කොහොමද මම මේවා දාලා යන්නේ කියලා නැත්නම් හදිසි අනතුරකදී හෝ තවත් කාරණයකදී කලබල වෙනවා නම් එතෙක් පින්කම් කරපු දේවල් මතක් කරගන්න බැරුව කලබල වෙනවා බයටපත් වෙනවා. දැන් ඒ කලබලයෙන් බයටපත් වීම තුළ පින්කම් මාවත අක්‍රිය වෙනවා යටපත් වෙනවා නතර වෙනවා. දුක් මාවත, බය මාවත, කම්පා මාවත මතුවෙනවා. ඒ සිත හදලා නැති නිසා. එතකොට අන්නේ විදිහට අවසන් මොහොතේ මේ සිතුවිලි පරම්පරාව රකින්නට අවශ්‍ය ප්‍රසාද බිඳෙන විට ශරීරයේ පස් දොරෙන්ම මේ කයත් එක්කලා අර සිතට ඉන්න බෑ. නමුත් ඒකේ බාහිර ඉරහඳ නැතුවට, බාහිර මව්පියන් නැතුවට, බාහිර ආහාර නැතුවට ඔක්කොම තියෙනවා. මේකෙන් නේද පරලෝ යන්නේ. දැන් ඒක තියෙන එකක්ද හදාගත් එකක්ද? නින්දෙන් ඔබට පේන ලෝකයේ බාහිර තියෙන එකක්ද ඔබට ආවේනික හදාගත් එකක්ද? තව කෙනෙකුට පෙරුණොත් ඒක මේ ලෝකේ වුණාට Tamanට ආවේනිකයි. දැන් මේ පරලෝක කියන්නේ හදාගත් එකක් නේද එතකොට? ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයට ලෝකෙට ඇලිලා ඒ බාහිර ලෝකේ දේවල් සිතුවිලි වලට අරගෙන. දැන් සිතුවිලි මතක් වෙනකොට ඒවා බාහිර දේවල් නැති වුණාට සිතුවිලි ලෝකේ තියෙනවා. බාහිර දේවල් දකින්න සිතුවිලි පහළ වෙනවා. බාහිර දේවල් දකින්නවා කියන්නේත් ඔබ හඳුනාගත්ත සිතුවිලි පහළ වීමමයි. සිතුවිල්ලෙන් ලෝකේ දකින්න. බාහිර දේවල් හමු නොනත් සිතුවිල්ලට පහළ වෙන එකේ ලෝකේ ඔබට තියෙනවා. දැන් පරලොවක් තියෙන හදාගත්ත ලෝකයක් නිසා නේද? නමුත් මේක අර ඔන්චිල්ලාවේ දෙපැත්ත වගේ තමයි. අවසන් මොහොතේ කොයි පැත්තට මාරු වෙයිද කියලා කියන්න බෑ. මොකද ලාභාලාභ තැපදුක් දෙකේම ඔබ ජීවත් වුණා. සතුට අවසන් වෙන්න පුළුවන්, බයකින් අවසන් වෙන්න පුළුවන්, දුකකින් අවසන් වෙන්න පුළුවන්. ඒ මොහොතට සිදුවෙන්නා වූ පිළිගැනීම්, ප්‍රතික්ෂේප කිරීම, කනගාටුදායක සිද්ධි, අනතුරු ආදී බලාපොරොත්තු නොවන මොහොතක. අපි බොහෝ විට දකින්නේ බඳු අවස්ථාවක හැමදෙනෙක්ම කලබල වෙලා කම්පා වෙලා. ඒ ඔවුන් මැරෙනවා කියලා හිතන්නේ නැති අය සහ ඒකට අකමැති අය. එතකොට අකමැත්තෙන් තමන් සන්තක දේවල් පරිහරණය කරන අය තමන්ට දෙන්නේ නැත්නම්, සලකන්නේ නැත්නම්, තමන්ට ඕන විදිහට පාල වෙන්නේ නැත්නම් මේ නිසාත් ඔබ තරහක් හදා ගන්නවා. ඔබ මේන් ගියාට පස්සේ ඒගොල්ලෝ තමන්ට ඕන දේවල් කරගනි, විකුණ ගනි අවශ්‍ය දෙයක් කරයි. මම මේ පිළිබඳව මොකටද මතයකින් ඉන්නේ? තමන්ගේ හමාරවීමත් සමග ඒක හමාරනවා ඉන්නේ හාට ඔවුන්ට කැමති පරිදි ඔවුන්ගේ අයිතිය මොනවා කළත් අපි දන්නේ නැහැ ඒක. නමුත් වයෝවෘද්ධ භාවයේදී එහෙම නෙමෙයි හිතන්නේ තමන් රුචි පරිදි මේ දේවල් පාලනය වෙන්න ඕනේ කියලා. ඉතින් අවසන් මොහොත දක්වාම තමන් ඕන විදිහට දරුවන් පාලනය කරන්න, මේ දේවල් පාලනය කරන්න අතහරින්න නැති වෙන්න හුරුදු වෙනවා සමහර අය. නමුත් ඒවට මොනවා වුණත් කම්පා නොවන තැනට කල්ැතුව සැකනම් ජීවිත උරුමේ තියාගෙන අන් අයට බාර දීලා තමන් අතහැරලා ඉන්න වෙනවා. එතකොට යන්න වුණාම කොහොමද මේවා දාලා යන්නේ කියන හිත පහළ වෙන්නේ නැහැ. දැන් භවය කියන්නේ මොකද්ද?
කාම භවය, රූප භවය, අරූප භවය. සත්වයක් වශයෙන් පවින් පිනින් ධානයෙන් සතර යන්න තියෙන තුන් පැත්තක්. එතකොට කාම භවය සකස් වෙන්නේ ඔබ ජීවත් වෙනකොට කරන පාප කර්මයන්ගේ, පුණ්‍ය කර්මයන්ගේ දෙකෙන් එකේ ප්‍රබලත්වය අනුව. දෙකම මිනිස්සු කරනවා සාමාන්‍ය සමාජයේ. නමුත් මරණාසන්න මොහොතේ පවතින තත්වයන්ට අනුව පුණ්‍ය කර්ම බලවත් වුණොත් කාම සුගතිය පැත්තට. බයසෝක වේදනා කනගාටුවටපත් වෙලා තරහෙන් ජීවත් වුණොත් පාප කර්ම ඉස්සර වෙනවා. එතකොට දුගතිය පැත්තට. ඒක මේ රැස් කරන කර්ම අනුව නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ, අන්තිම මොහොතේ එන චේතනාව අනුව. ඉතින් මේ චේතනාව අනුව පරලෝ සකස් වීමේ ක්‍රියාවලිය කෘත්‍රිම ලෙස යොදන එකක් තියෙනවා වර්තමානයේ. කොතරම් දුරට සාර්ථකද කියන්න බෑ. ඒ බඳු සිහි කල්පනාවෙන් අවසන් ගමන් යන කෙනෙකුට ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරලා පිරිත් ටිකක් කියවලා පිරිකරක් පූජා කරලා කරපු පින් මතු කරලා දෙන එක. උන්වහන්සේලා කරේ පැහැදීමකින් පරලොව ගියොත් ඒක සුගතිගාමීත්වයට. පන්සල පැත්තට යන්නේ නැතුව හාමුදුරුවෝ විවේචනය කර කර ඉඳලා පිරිත් ටිකක් කියවගත්තොත් එහෙම දකින්නකොට ආයෙත් තරහ ඉපදිලා හාමුදුරුවෝ වැරදිකාරයා වුණේ නැහැ. හාමුදුරුවෝ හේතු වුණා අර මනුස්සයාට තරහෙත් දුගතිගාමී වෙන්න. ඒ නිසා පිරිත් හරි දානේ හරි පිරිකර හරි වටින්නේ පින් කැමැත්තන්ට. තරහ වෙලා ඉන්න කෙනෙකුට නෙමෙයි. මේ කතා මල්ලිකා දේවියගේ කතාව එක විදිහක් තියෙනවා. ධර්මාශෝක රජතුමාගේ කතාවේ තව විදිහක් තියෙනවා. අපි කියෝනේ යම් කතාවල තවත් විදි තියෙනවා. එතකොට ඒ මොහොතේ මතුවෙන සාධක මත ඒ මොහොතේ හිතට එන කාරණේ අනාගතේ තමයි නතු භවයේ සකස් වෙන්නේ. පවෙන් આવොත් පවෙන් පරලෝ යාම, පිනෙන් આવොත් පිනෙන් පරලෝ යාම, ධානයෙන් આવොත් ධානයෙන් පරලෝ යාම. ඔබට ධානයෙන් පරලෝ යාමක් හිමි නෑ. ඔබ ගමේ නම් ඉන්නේ. ඔබ පස්දොර නම් පිනවන්නේ. පස්දොර පිනවීමේ සැප අතහැරලා සංසුන් සුවයකටපත් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනන්තර්ගත වෙලා ඔහුට අර ලෝකේ අතහැරලා හිටියා කිය අර ධානයට වෙලා. නමුත් ඔහු එක හදාගත්ත දෙයක් ඒකට ආයතනය කියලා කියනවා. ඔහුට සිදු වෙනවා ඒකෙන් පරලෝ යන්න. මෙසේ ඔබේ ජීවිතයේ අතීතය හොයලා බලන්න පුළුවනි නම් නොවිඳපු දඬුවමක්, නොවිඳපු සැපක්, නූපන් රටක්, රජකම් නොකළ කෙනෙක්, යාචකයෙක් වශයෙන් කටයුතු නොකළ කෙනෙක්, මවක් පියෙක් නොවන කෙනෙක් නැහැ කියනවා අතීත සංසාරයේ. තාමත් ඇති නෑ, තාමත් ඉවර නෑ. මන්දයත් ඔබට ලැබෙන සැප සම්පත් වල තිබෙනා වූ ආස්වාදජනක ස්වභාවය එවන් නැති අය කෙරෙහි පීඩනයක් වශයෙන් එන්න කරලා ඔබ අහන් උඩඟු වෙන්න. අන්නට ලොකු වෙන්න. ඒකෙන් ආස්වාදය හුරු වෙනවා. එතකොට ඔහුට ඒ සැප ඒවා නිසා තිබෙනවානේ. අන්නේ විදිහට Taman ගත කරන ජීවිතේ ප්‍රක්ෂේපණයක් තමයි සිහින ලෝකය කියන්නේ. දැන් පස්දොර අඩපණ වෙනවා, නින්දට වැටෙනවා. මේ ආකාරයෙන්ම පස්දොර රුධිර දහවනේ අඩපණ වීමෙන් ප්‍රසාද පිහිටන්නේ නැතුව අක්‍රිය වෙනවා. නමුත් මනෝද්වාරයේ කියන එක හදවතේම තියෙනවා කියලා කියන්නේ. නමුත් සිතේ පහළ වෙනවා කොතන හරි මේ ශක්තිය ඇතුව. ඒ ඔස්සේ මේක යනවා එකින් එකට. අවසන් මොහොතේදී ආව චේතනාව මල් කඩන්නද? එහෙනම් මල් පූජා කරන්න මල් කඩයි. මාළුවෙක් අල්ලන්නද? එහෙනම් මිලි කොක්කක් හදයි. දඩයමක් කරන්න දඩයම් කරන්න යයි. අන්න එහෙම ඊට අනුරූප ඒ විදිහටයි ඒක අනුරූප විපාකයයි සිතට පහළ වෙන්නේ. එබැවින් පරලොව
නොයා ඉන්න පෙර සුගතිගාමී කරගන්න කැමති නම් මෙලොව සුගතිගාමී වෙලා ඉන්න වෙනවා. මෙලොව තමන්ගේ කාලය ධනය ශ්‍රමය ලෝභ දේශ මොහ පොහොසත් කිරීම සඳහා පස්වව් අකුසල් දක්ෂකුසල් පොහොසත් කිරීම සඳහා නොයදා මවට පියාට දූ දරුවන්ට සමාජයට ආගමට අංගවිකල මන්දබුද්ධිකාට ඥාති හිත මිත්‍රාදීන්ට ආදී කොට ඇති මේ සමාජයේ දුකට පත්වන අය හමු වෙනවා. ඔබේ හැකියාවට පරිදි ඔවුන්ට පිහිට වෙන්න පුළුවන් නම් ඔබ ළඟ තියෙනවා එතකොට මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය පිළිගැනීම සහ මිනිස්සුන්ගේ දුකට පිහිට වෙන්න තියෙන කැමැත්ත. ඒවා කරන්න එපයි කියලා හෝ ඒවා වැරදි කියලා දේශනා කරපු බුදු සමයකුත් නැහැ. ඒවා බුදුන් රහතුන් වැනි අය කරනකොට ඒවා ක්‍රියාසිට පමණක් වෙනවා අනාගත විපාකයක් නැති බැවින්. ඔබ කරනකොට මේවට කුසල විපාක කියලා විපාක සිතකුත් තියෙනවා ඉස්සරහට. එතකොට මෙන්න මේ විදිහට පරලෝ යනවා කියලා කියන්නේ තමන්ගේ හදාගත්ත මනෝලෝකෙට වැටෙනවට. මේ කය නැති වුණාට ඔබට හීන ලෝකේ ඔබ ඉන්නවා වගේ ඒ ලෝකේ ඉන්නවා ඔබ. මෙන්න මේ මනෝලෝකෙට වැටෙන ස්වභාවය මව් කුසක ඉපදුනොත් කලලයක් හදන්න පුළුවෙනි. පාපේ නිසා සුනක ගවතනෝ ඒත් කලලයක් හදන්න පුළුවෙනි. අර සිහින ලෝකයට අනුව අදාළ ආසාවන් ඉටු කරගන්නට ගැලපෙන කයක්. එහෙම හමු නුනොත් ඒත් මේ මනෝලෝකෙට වැටෙනවා. ඒ විපාකයේ ගෙවෙනතුරු එතන ඉන්න සිද්ධ වෙනවා. අපට නොපෙනෙන කයක් ඔවුන්ට තිබෙනවා. නමුත් ඔවුන්ට අපව පෙනෙන ඇහැකුත් තියෙනවායි කියලා තමයි පෙන්වන්නේ. එතකොට ඒක අර තමන් හදාගත්ත ලෝකය. මේ නිසා තමයි ඒකෙදී අර අලුත් ලෝකයක් හදාන නෑ තාම. මෙන් හදාගත්ත ලෝකෙන් පරලෝකී ඒකේ තවත් බිරිඳ තාත්තා මිය ගියා නම් තවත් බිරිඳ දරුවන් අසල්වාසීන් තමන්ගේ ලෝකයයි. අම්මා මිය ගියා නම් සැමියා සහ දරුවන් තමන්ගේ ලෝකයයි. අලුත් ලෝකයක් නෑ උන්ට පරණ ලෝකෙමයි තියෙන්නේ. පරණ ලෝකයේ කට්ටිය කරන අය පේනවා සහ ගෙදර ඇවිදින් බලන් ඉන්න පුළුවන්කමකුත් තියෙනවා. ආවේ ඝන කයකින් නෙමෙයි. ආවේ මනෝ කයකින්. ඒක ආසන්න වශයෙන් සමාන කළ හැක්කේ ඔබට පෙනෙන සීන ලෝකයකට. දැන් කුමක්ද මේන් ඔබ ඉගෙන ගන්න? මව් කුස තුළ මනෝමය පස්දොරක් මුල් කොටගෙන පස්දොරක් හදාන මෙහාට එනවා. පස්දොරෙන් බාහිර ලෝකේ හඳුනාගෙන මනෝමය දොරවත් සමග ඇතුලේ පස්දොරක් හදා ගන්නවා. මේ ලෝකේ අතාරගත්තට හදාගත්ත ලෝකයක් තිබෙන්න බැවින් ඒ ලෝකෙට වැටෙනවා. පස්දොර නිසා මනෝද්වාරය, මනෝද්වාරය නිසා පස්දොර. එමයි බුදුසමයේ මේ ජීවිතෙන් එහා පැත්ත විග්‍රහ කරන්නේ. අන්නේ නිසා තමයි වයෝවෘද්ධ භාවයෙන් පරලෝකියායට මේ මතකය කියන්න බැරි වුණත් තරුණිය දිවිනසා ගැනීම වැනි අවස්ථාවල නැත්නම් හදිසි අනතුරකින් මේ අවස්ථාවද මතකයේ පැහැදිලිව තියෙනවා. මවකුසකින් බිහි වුණාන් පස්සේ තවත් ලෝකේ හඳුනා ගන්න කාරණා අඩු වෙනකොට තව මදි ලෝකේ හඳුනන නැහැ. ස්වභාවයෙන් අරක මතකෙට එනවා. ඒ නිසා මතකයේ මොළයේ සෛල වල තියෙනවා නම් මතක් වෙන්න බෑ. මොළයේ සෛල හිදාලානේ ආවේ. සෛල උදව් කරගෙන ඊට වඩා එහා ගිය දෙයක් තමයි මතකය කියන්නේ කියලා අපි දකින්නේ. මෙන්න මේ විදිහට ඔබ අසන මේ ප්‍රශ්නේ පැවැත්නේ පැත්ත නිරූපණය වෙනවා.
කර්ම විපාක වශයෙන් මතු භාවය සකස් වෙන ආකාරයෙන්. දැන් ඔබට ඕන මතු භාවය සකස් කරගන්න නම් එහෙනම් ඉතින් තවත් ටිකක් හුරු කරගන්න හදිසි මොහොතකදී පිනෙන් වෙනුවට කලබලයටපත් වෙලා අසනීප වෙලා මරලෝ යන්නත් පුළුවෙනි. ඒකටපත් වෙන අවස්ථාවේදී දාලා යන්නේ කොහොමද හෝ තවත් කෙනෙක් එහි දොස් පවරන්නේ නැතුව Tamanට සැලකුවේ නැහැ කියලා හිතක් ඇති කරගන්න නැතුව සහැල්ලු සිතින් යන්න හිත හදා ගන්න පුළුවන් වෙන්න. මොනවා ලෝකේ ඔබේ සම්පත් වලට උනත් ඒ නිසා ඔබ කේන්ති ගන්නවා නම් කලබල වෙනවා නම් ඔබ තාමත් ඒවා අතහැරලා නැහැ. ඒ නිසා ඒක ටිකක් ධර්මයේ තේරෙන අයට මේ අවස්ථාවේදී පහළ වෙන සිතුවිලි කලබල නොවෙන්න හුරු වීමෙන් කරගන්න පුළුවන් දෙයක්. නමුත් තථාගතයන් වහන්සේ වදාහරනවා තථාගතයන් වහන්සේ වදාළ බව නිරෝධගාමීත්වය තේරුම් ගන්නා පිළිගන්නා අය අඩුයි. අනිත් අය සසරටම වැටෙනවායි කියලා. ඒත් වැටුනහම ඊට අදාළ ප්‍රතිසන්දිය හමු වෙලා එතන කාලයක් ගත කරන්න වෙයි. එතනින් තව කොතෙන්ද යනවද කියන තීරණය කරන්නේ මේ මොහොතේ චේතනාව. නමුත් මේ පස්දර උදව් කරන හදාගත්තා වූ මනෝලෝකයක් නිසා අනාගතේ නිර්මාණය වෙන බවත් මේ මනෝලෝකයේ හිස් කරගන්න පුළුවන් නම් එතකොට මව කුසක් තුළ කලලයක් හැදෙන්නේ ආධ්‍යාත්මික ආයතන 6 නැතුව. ආධ්‍යාත්මික ආයතන 6 මමත්වෙන් ශූන්‍ය වුණ දවසට නයියාතු ගබ්බසෙයම් පුනරේති අර පෙන්නන්නේ. මව කුසට පැමිණීමක් තියෙනවා කියලා පෙන්නන්නේ. මව්පියන් විතරක් හදනවා කියලා නෙමෙයි. ඒ පැමිණීම ඉන් පෙර ජීවිතයේ කළා වූ කර්ම ශක්තියක එකතුව. එහෙමයි ඔබ ඒක පැහැදිලි කරගන්න ඕන. දැන් මෙතෙක් කතා කළ කාරණා ටික ගත්තාම පැවැත්ම සම්බන්ධයෙන්. එතනින් එහා පැත්තට බුදු සමයක් තියෙනවා. ඔය කතා කළේ පුද්ගලයෙක් වශයෙන්. කය ඔබ වශයෙන් බලන්න. පවුද ඔබ, පින්ද ඔබ, ධානද ඔබ, මේ මොහොතට එන කාරණේ ඔබ වෙන්නේ කවුද? මම කියලා කතා කරන. තථාගතයන් වහන්සේ වදාහරනවා ඔබට අදාළ කයට අදාළ නැති වෙනත් මමත්වයක් තියෙනවා මම කියලා මුලාවක් තියෙනවායි කියලා. ඒක හැදෙන්නේ සිතුවිලි පහළ වීමෙන් නෙවෙයි. හිතරේ දේවල් සමග ඇලීමෙන් ගැටීමෙන්. ඒක මිනිසා අතින් සිද්ධ වෙන වරදක් මේ ලෝකයේ. ඒකට අල්ලා ගැනීම කියන නම බුදු සමය පැහැදිලි කරනවා. අන්න ඒ විදිහට සරලව ඉන්න පුළුවන් හැකියාව මමත්වෙන් ගැනීම තුළ ආධ්‍යාත්මික ආයතනයක් හදාගන්න තැනට ඔබ සසරක් හදාගන්න තැනටපත් වෙනවා. මේ ලෝකේ අතහැරනට නින්ද ගියාමට ලෝකයක් තිබෙනවා වගේ ජීවිතය අතහැරනකොටත් ඔබට ලෝකයක් තිබෙනවා. ඒකට යනවට තමයි පරලොව යනවා කියන්නේ. ඒක සමෝටම බෙහෙත් ගන්න රෝහලට යනවන්න තියෙනවා වගේ තියෙන තැනක් වශයෙන් හිතන්න එපා. ඒ කර්මයන්ට හමු වෙන විපාකය. මෙබැවින් මිනිසත් බව ලැබුව අවස්ථාවක මේ ආධ්‍යාත්මික ආයතන හයෙන් බාහිර ආයතන බාහිර කයින් ආධ්‍යාත්මික ආයතන හැම හදාගෙන යන මේ ගමන කොතරම් කල් ආවද කියලා කියන්න බැරි අති දීර්ඝ ගමනක් වශයෙන් තථාගතයන් වහන්සේ විවරණ කරනු ලබනවා. අන්න එතකොට එහෙමනම් බුදුවරයෙක් පහළ වන සමාජයේ සද්ධර්මයේ තේරුම් ගත්ත අයට සතර ගමන හදනවා වෙනුවට සතර ගමන නිවා කරන පාරක් බුදු සමය තුළ පවතිනවා. පසුගිය කාලවකවාන් වල ඒක ප්‍රාර්ථනීය වචනයක් විතරයි. නිවන් සැප ලැබේවා කියනකොට සාදු කියන්න දැනගත්ත ඇරුණාම ඒක කොහෙ තියෙන එකක්ද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් පරලෝක තියෙන දෙයක් වශයෙන් මරණින් එහා පැත්තේ තියෙන දෙයක් වශයෙන් බොහෝ දෙනාට පරිකල්පිතයි. හිතා ගන්න බෑ. නමුත් ඔය සමහර සූත්‍රවල ඒ පදයෙන් කියන දේ තියෙන දෙයක් වශයෙන් පෙන්නනවා. ඔබේ ඇසෙන් ඔබට අම්මා තාත්තා තියෙනවා. බෝගස් තියෙනවා. නමුත් නිවන කියලා එකක් පේන්නේ නැහැ. ඒක නැහැ. ඒක නැහැ මේවා තියෙනවා.
එහෙමයි ඔබේ අතට පේන්නේ. නමුත් තථාගතවරු පැහැදිලි කරලා වදාරනවා ලෝභ දේශ මොහ අයින් කරනකොට මේක නෑ ඒක තියෙනවා. ඒ නිසා ලබාගත් ජීවිතේ කවුරු හරි කිව්ව පමණින් පිනෙන් හෝ පවෙන් හෝ ධානයෙන් පරලෝ ගමන හදා ගන්න කියන තැන හිටින්න එපා. ඒක පෘථග්ජනයින් සඳහා වළංගුයි. ත්‍රිපිටකයේ තුල තියෙනවා පරලෝ නොවන කර්මයක්. ඒ ධර්ම ශ්‍රවණය මගින් තේරුම් අරගෙන වර්තමානයේ ඔබ වෙනුවෙන් සක්‍රිය කරගන්නේ කොහොමද? කර්ම රැස් කිරීමට ලැබෙන විපාක ලෞකිකයි. පාප පුණ්‍ය ධාන ලෝකයට අනුව ලෞකිකයි කොහෙ ගත්තත්. කර්ම ශේ කිරීමේදී ලැබෙන අපතපත ලෞකිකයි නෙමෙයි ලෝකෝත්තරයි. ඒ ලෝකෝත්තර සැප කියන එක හම්බ වෙන පාර තමයි සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියන්නේ. ඒකත් එක්තරා අනුගමනීය ප්‍රතිපදාවක්. ඒක ආර්ය පුද්ගලයන් සඳහා විශේෂයෙන් නිර්දේශිත තම තමන් විසින් කරන්න ඕන දෙයක්. දැන් එතකොට ඔබ අවබෝධයකට එන්න ඕන කර්ම රැස් කළොත් නම් විපාක තමයි හම්බෙන්නේ සංසාරේ. කර්ම ක්ෂය කළොත් හම්බ වෙන විපාකයක් ඒකට ලෝකෝත්තර කියලා කියනවා. ඒක බුදු සමයේ විශේෂිත නිර්දේශිත මාර්ගය. ඔය සිහියෙන් කටයුතු කිරීමේ කියන අප්‍රමාදයේ වැදගත් වෙන්නේ ඔය කර්ම රැස් කරන්න නෙමෙයි කර්ම ක්ෂය කරන්න. ඒකට 아무තෙන් ශක්තියක් යොදන්න වෙලා තිබෙන්නේ බොහෝ කල් කර්ම රැස් කරන ජීවිතයක ඔබ ගත කළේ. ඒ ඔබට ක්ෂය කරන කර්මය හැම නොවන බැවින්. නමුත් ඒ ත්‍රිපිටකය තුළ පවතිනවා. වර්තමානයේ බොහෝ විට විවරණය කරනවා. පොත්පත් තුලත් විවරණය කරනවා ඔබ තුළ වඩාත් හොඳින් විවරණය කරන්න පුළුවන්. ඒ විවරණයේදී ඔබට ඔබ තේරෙනවා. ඔබ අතින් සිදුවෙන දෙයක් තමයි රැස්වීම. මේ රැස් කරන එක තමයි අනාගත විපාකයක් සාදන්න නිසා අනාගත කයක් හෝ මනෝමකයක් සාදන්නේ මේ රැස් කරපු නිසා. කර්ම විපාක. ඒකයි කර්ම කියලා පව් කියලා ගන්න එපා. පාප කර්මත් විපාක, පුණ්‍ය කර්මත් විපාක, ධාන කර්මත් විපාක, සංසාරේම කර්ම විපාක. එබැවින් සමහර ලෝකයේ අය පෙන්වන පරිදි දෙවියන් අතරට ගිහින් හෝ බ්‍රහ්මීන් අතරට ගිහින් හෝ මේ විපාක ඉවර කරන්න බෑ. මොකද මේකට විශේෂ වචනයක් තථාගතයන් වහන්සේ පෙන්වලා තිබෙනවා. ඒ මොහොතේ උපදින දුක දැකලා හේතුව දැකලා නැතිව දැකලා මාර්ගය යන්න ඕන. ඒ මොහොතේ. අර චතුස්සත්‍ය අවබෝධ වේවා කියලා කියන්නේ බොහෝ දෙනෙක්. මට නම් පේන්නේ බොහෝ දෙනා තවමත් එක පාඩමට කියනවා කියලායි. නමුත් පසුගිය දේශනාවක් දෙකක් කරමින් අපි පැහැදිලි කළා දුගතිගාමී සත්වයාට මෙදෙන්න තේරෙන්නේ අතරක් නැති මේ දුක් විපාකයට හිමිකම් කියනවා. ඒක බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ සලායතන නම් වූ නිරේ වශයෙන්. මොකද ඒ වර්ධ තේරුම් අරන් මෙදෙන්න අවශ්‍ය මොනක් වුන්ට නැහැ. මේ වගේම සිතූ පැතූ පමණින් සියල්ල පහළ වෙන සතුරු පැත්තක් තියෙනවා. ඒක සලායතන ස්වර්ගයේ වශයෙන් පෙන්නනවා. ඒකේ අතරක් නොඇති සැප. සැප තියෙන මිනිහෙක් කොහොමද ඒක අතාරින්නේ? ඔබට මේ මරණ දුක ආදී මේ කටරොදහමේ දුක තිබියදිත් ඔබ අතාරින්න කැමති නෑනේ. කැම්බිම් වල ඇඳුම් පැළඳුම් යාන වාහන ප්‍රභූත්වයේ සැප තියෙනවායි කියලා ඔබ කල්පනා කරන්නේ. ඔබට වඩා දිරායන කායකුත් නැති සුඛ විහරණයෙන් පවතින ආව අය අපි දැන් නිවන් ලබලා ඉන්නේ. ඊටහට හොයන දෙයක් නැහැ කියලා. ඔවුන්ට මම කියන්නේ ඒකයි මේ ඉගැන්වීම් වලට අනුව ඔවුන්ට දුක දැකලා හේතුව දැකලා නැති වූ තැන සහ මාර්ගය හැදෙන්න දුක දැනෙන්නේ නැහැ. ගැඹුරින් තේරුම් ගන්නවා මේ කියනදී. බුදු සමයේ දේවාදයට අත යටවීමේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුන්ට වඩා දෙවියන් ඉස්මතු වෙන්න පුළුවෙනි.
නැත්තම් දේවවාදී වාක්‍ය බුදු සමයට ඇතුළත් කළා වෙන්න පුළුවන්. ඒව ගැන අපෙන් ප්‍රශ්න අහන්නේ ඔය. නමුත් ඒවා ඇත්තද නැත්තද කියලා දැනගත්තා කියලත් දැනුමට එකතු වෙන ඇරුණාම ඊට එහා දෙයක් වෙන්නේ නැහැ. ලෝකේ ওই දෘෂ්ටිවාදී මත ඔක්කොම පාඩම් කරලා තේරුම් අරගෙන ඉවර කරන්නත් බෑ. නමුත් තමා තේරුම් ගන්නේ නම් තමා පිළිබඳ මුලාවෙන් තමන්ට නිදහස් වෙන්න පාර පාදා ගන්න පුළුවන්. ඒකයි වැදගත් වෙන්නේ. එතකොට එහෙමනම් මේවා සවන් දීම තුළ ඔබේ චින්තනයේ ඔබේ පාරම්පරිකව හිතාගත්ත දෙයට වඩා ටිකක් වෙනස් ගැඹුරක් තියෙන බව තේරුම් ගන්න. ඔබ හිතනවා අපායේ තියෙනවා පොළොව යට. ඔබ හිතනවා දිව්‍ය ලෝකේ තියෙනවා උඩ. ඔබ හිතනවා ඊටත් උඩින් බ්‍රහ්ම ලෝකේ තියෙනවා. මේවට අපි යනවා. එහෙමයි ඔබ හිතන්නේ. නමුත් හොයලා බැලුවත් මේවා තියෙනවා කිව්වොත් වැරදි. නෑ කිව්වත් වැරදි. ඒ ලෝකයේ තීරණය වෙන්නේ ඔබේ කර්ම ශක්තියට අනුව ජීවිත අවසානයේ හදාගත්ත එකටනේ යන්නේ. විදේශයන්ට යන්න ඕනකම තියෙනවා. ඔබ හදා ගන්නවා වීසා එක රටකට. අනිත් රට යන්න බෑ. ඒකටනේ යන්න පුළුවන්. අන්න ඒ වගේ අවසන් චේතනාව පවෙන් පරලෝ යාම, අවසන් චේතනාව පිනෙන් පරලෝ යාම, අවසන් චේතනාව ධානයෙන් පරලෝ යාම නම් වූ තුන් පැත්තකට හදාන යනවා. මම කිව්වේ මොකද්ද? තියනවා නෙවෙයි. ඒකයි කර්ම විපාක කියලා කියන්නේ. ඒක පිළිබඳව තමන් යම් පැත්තකට රුචි කරනවද, ඇලෙනවද? ඒ පැත්තටයි ඒක සකස් වෙන්නේ. ඒ නිසා මිනිස්කමට උරුම නැති විකෘති දේවල්ට රුචි කළොත් එහෙම ඒ රුචිකත්වයට ගැළපෙන පරිදි ශරීරය අතහැරනකොට ඊළඟ කාය සකස් වෙනවා. ගවයෙක් තුළ, සුනකයෙක් තුළ, ඇතෙක් තුළ, මව කුසක් තුළ අදාළ ආසාවල් ඉටු කරගන්න. එතකොට මෙහෙන් කවුරුත් ගියේ නැහැ. ශරීරය මෙහෙ බොම දානය කළා, දාහනය කළා. අර රුචිකත්වය ආසා කර විදිහට තණ්හාව නැති වඩුවා විසින් ගේ හදනවා කියලානේ පෙන්නන්නේ. මේ සමාජයේ හුඟක් තේරුම් ගන්න ඕන දෙයක්. මිනිස්කත්කමට අදාළ ගති ලක්ෂණ ඔබට තිබුණොත් මිනිසත්කම ලැබෙයි. ඔබට දීලා තිබෙනා වූ වරප්‍රසාදව භුක්ති විඳින්න වෙනවා. ඔබට ඒවා එපයි කිව්වොත් එහෙම ඒවා භුක්ති විඳින්න වෙන්නේ නැති ලෝකයක් ඔබට මුණ ගැහෙනවා. එමයි ඒක. සන්නාට සම්වේනික කතාව බලාපොරොත්තු වෙන්න ඕන. එනිසා පාප කර්මයේ විපාකයේ දුක් විපාකය, පුණ්‍ය කර්ම විපාකයේ සැප විපාක, ධාන කර්ම විපාක ධාන විපාකය, සංසාරේම කර්ම විපාක. ඒ කර්ම රැස් කරලා මිසක් කර්මක්ෂය කරලා නෙවෙයි. ඒ තමයි උභව ප්‍රශ්නේ. කර්මය හා කර්මඵලයේ මතු භවයේ සකස් වෙන ආකාරය. මතු භවයේ සකස් නොවෙන්න නම් ඒ තමයි බුදුසමේ ධර්ම මාර්ගය. භවය සකස් කරන්න හේතු තියන්නේ නැතුව ඉවර කරන්න මේ ජීවිතේම මේ මොහොතම වෙනත් දැක්මක් යොදා ගන්න වෙනවා. ඒ සඳහා බුදුන් වහන්සේ නම් තියලා තියෙනවා. ඒ නම් වලට අදාළ කරුණු වලින් එකක් ඔබ තේරුම් ගන්න වෙනවා. මම මෙතන මතක් කරන්නේ අවසන් මිනිත්තු කිහිපය නිසා ඒවා වචන වලින් විතරයි. ඒ පෙන්වන දහම් පෙළේ ක්‍රියාකාරීත්වය පෙළේ තිබෙන්නේ පොතේ නෙමෙයි ඔබ ළඟ කියලා තේරෙනවා නම් ඔබට ඒක බලන හැටි තේරෙනවා. ඒක ත්‍රිලක්ෂණයෙන් බැලුවත්, චතුස්සත්යෙන් බැලුවත්, පංච උපාදානස්කන්ධයෙන් බැලුවත්, මරණ සතියෙන් බැලුවත්, සතර සතිපට්ඨානෙන් බැලුවත් ඒක අදාළ වෙන්නේ කර්මක්ෂය කිරීමේ කර්මයට.
එතකොට භවගාමී ලෝකයාට භවගාමී වෙනුවට භව නිරෝධගාමී ප්‍රතිපදාවක් දේශනා කළ උත්තමින් වහන්සේ තථාගතයන් වහන්සේ. එහි ලැබෙනා වූ සුවය පිළිබඳ අපේ හිතින් අපට නිර්ණය කරන්න බෑ. මොකද අපි ගන්න සිතුවිල්ලකින් හදලා. අම්මා දකින්නෙත් තාත්තා දකින්නෙත් ලාභය දකින්නෙත් ඒවා බාහිර ලෝකෙ ඔබ දකින්නේ හදාගත්ත සිතුවිල්ලක් මගින්. සිතුවිල්ලකට ගන්න බෑ. දැන් භූතයා ප්‍රේතයා කියලා වචනයක් අහලා තියෙනවා දැකලා නැන්නේ ගන්න හැදුවට ගන්න බෑනේ. ඔව් කවුරු හරි පින්තූරක ඇඳලා තියෙන එකක් ආසෙන් තමයි හදා ගන්න හදන්නේ. නමුත් එහෙම ඒ ක්ෂය වෙනකොට ඔබ විඳපු සැපතට එහාගේ සුවයක් ඔබට දැනෙනවා කියලා තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ. ඒක විඳිනවා කියලා. ඒක විඳීමක් නෑ නෙවෙයි. ඒක විඳින්න මම කොට ගන්නෙත් ඒක තියෙන්නේ. ඒක සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරන්නේ ඔබට මේ පවතින බයසෝක වේදනා කරදර අහිමි වෙන මේවා නැත්නම් ඒක සුවයක්ද නැද්ද කියලා බලන්න. ඒවා මෙහි තිබියදීම ලෝකයේ මේ අටලොව දහමට අදාළ කාරණා තිබියදීම ඔබට ඒන් දුකක් එන්නේ නැද්ද? එතකොට මේ ලෝකෙත් එක්කලා ඇලිලා ලෝකයක් හදානේ අනේක වෙනකොට ලෝකෙන් ගැලවෙනවා අපි. ඒ මිනිසාට යා හැකි උපරිම දුරයි. ඒ පිළිබඳ ඊට එහා පැත්තට මේ ලෝකේ වචන වලින් කතා කරන්න බෑ. නිසා තථාගතයන් වහන්සේ ප්‍රශ්නේ ඉක්මවා ගියා කෙලවර ගන්න බැරි වුණායි කියලා ඊට එහා ප්‍රශ්න අහපුවාට උත්තර දෙනවා. තවයට උත්තර දෙනවා සංකාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භවෝ කියලා. සංඛාර නිරෝධ කරොත් දුක් හටගන්නේ. එන සංඛාර රැස් කිරීමෙන් පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි වශයෙන් සතර හැදෙන බව ඒ මොහොතම සංඛාර නිරෝධ කරන මාර්ගය බෞද්ධ ප්‍රතිපත්තිකාමී ප්‍රතිපදාව බව තේරුම් ගන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම නුවණ ලබා ගැනීමට හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං